we walked අපි ඇවිද්දා subject එක සහ verb එක පමණයි. නමුත් ඉන් සම්පූර්ණ අදහසක් ලබා දෙනවා. she cries subject එක සහ verb එක පමණයි. ඇය අඬනවා. ඒකයි මා දැන් හිතනවා ඔබට මෙම වාක්‍ය රටාවල තිබෙන ඉතාමත්ම සුවිශේෂ බවක් හඳුනා ගන්නට ඇති කියලා. transitive verbs කියලා කියන්නේ සකර්මක ක්‍රියාපද. intransitive verbs කියලා කියන්නේ අකර්මක ක්‍රියා. transitive verb එකක් යම් ලක්කරුණ ඇකඩමි YouTube නාලිකාව හරහා ඔබට මේ වන විට passive voice වලට අදාළව පාඩම් දෙකක් ලබා දී තිබෙනවා. මේ passive voice part 3. passive voice පළවෙනි පාඩමේදී මා ඔබට කීවා අප මූලික passive voice පාඩම් ඉගෙන ගන්නේ කාණ්ඩ 4ක් යටතේ බව. පළමු කාණ්ඩයේ active voice සහ passive voice කියන ආකාර දෙකෙන්ම ප්‍රකාශ කළ හැකි වාක්‍ය. දෙවන කාණ්ඩයේ යටතේ අපි සාකච්ඡා කළේ subject එකක් එහෙම නැත්නම් doer කෙනෙක් නැති වාක්‍ය. තුන්වන කාණ්ඩයේ යටතේ අපි සාකච්ඡා කළේ subject එකක් එහෙම නැත්නම් doer සටහන් කිරීමට අවශ්‍ය නොවන අවස්ථා ගැන. මේ වන විට අප passive voice part 1 සහ passive voice part 2 කියන පාඩම් වලින් කාණ්ඩ 3ක් සාකච්ඡා කළා. මෙම පාඩමින් අප සාකච්ඡා කරන්නේ ඒ හතරවෙනි කාණ්ඩය. හතරවෙනි කාණ්ඩයට අදාළ වන්නේ passive voice ආකාරයෙන් ප්‍රකාශ කළ නොහැකි passive voice කියන රටාවට හැරවිය නොහැකි වාක්‍ය රටාවන් පිළිබඳව. පළමු කාණ්ඩයේ active සහ passive voice කියන ආකාර දෙකෙන්ම ප්‍රකාශ කළ හැකි වාක්‍ය. එය passive voice වාක්‍ය රටාවල සංකල්පය ලෙසයි අපි හැඳින්වුවේ. මෙම ඇනිමේෂන් වීඩියෝවෙන් ඔබට තවත් පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ වගේම දෙවන කාණ්ඩය යටතේ අපි කතා කරේ යම්කිසි වාක්‍යයක ಕ್ರಿಯಾවක් සිදු වෙනවා. එම ක්‍රියාව කළ පුද්ගලයා සටහන් වන්නේ නැහැ. සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් doer නැති වාක්‍ය රටාවක්. අපිට ආරාධනා කරાવી නිමල්ට පහර දීලා අමාට උදව් කරනවා දොර ඇරලා දාලා කුඩේ අරන් ගිහිල්ලා වැනි වාක්‍ය රටාවක්. මෙහිදී ක්‍රියාව සිද්ධ වෙනවා නමුත් ක්‍රියාව කළ පුද්ගලයා සටහන් වන්නේ නැහැ. තුන්වන කාණ්ඩයේ වාක්‍ය රටාව ලෙස අප ඔබට හැඳින්වුවේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා එම ක්‍රියාව කරන පුද්ගලයා පැහැදිලිවම දන්නවා. එම නිසා අප එම ක්‍රියාව කරන පුද්ගලයා පිළිබඳ වාක්‍යය සටහන් කරන්නේ නැහැ. උදාහරණයක් ඇටියට හොරාවත් අඩංගුවට අරගෙන හොරාවත් අඩංගුවට ගන්නේ පොලිසිය අපි ඒක සාමාන්‍යයෙන් දන්නවා. ඒ වගේම අලුත් පාඩම ආරම්භ කළා. අලුත් පාඩමක් කළා. මෙම ක්‍රියාව කරන පුද්ගලයා අප දන්නවා. එම නිසා අපි මේ ක්‍රියාව කරන පුද්ගලයා පිළිබඳ සටහන් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එවැනි ආකාරී වාක්‍ය රටා තමයි අප තුන්වන කාණ්ඩයේ යටතේ සාකච්ඡා කළේ. හතරවන කාණ්ඩය passive voice ආකාරයෙන් ප්‍රකාශ කළ නොහැකි passive voice ආකාරයට හැරවිය නොහැකි වාක්‍ය රටාව. අප පළවෙනි පාඩමෙන් සාකච්ඡා කළා සාමාන්‍යයෙන් කොහොමද active voice වාක්‍යයක් passive voice ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ එහෙම නැත්නම් passive voice ආකාරයෙන් හරවන්නේ. active voice වාක්‍යයේ subject එක passive voice වාක්‍යයේ අගට යනවා. ඒ වගේම active voice වාක්‍යයේ object එක කර්මය passive voice වාක්‍යයේ මුලට එනවා. නමුත් මෙම වාක්‍ය රටාවල තිබෙන විශේෂත්වය තමයි මෙම වාක්‍ය රටාවල doer ඉන්නවා එහෙම නැත්නම් ක්‍රියාව කරන පුද්ගලයා ඉන්නවා. action ක්‍රියාවක් තිබෙනවා. නමුත් මෙම වාක්‍ය රටාවන් අපිට passive voice ආකාරයට හරවන්නට බෑ. එසේනම් අපි අවධානය යොමු කරන්න ඕනේ ඇයි අපට මෙම වාක්‍ය රටාවන් passive voice ආකාරයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි? එයට හේතුව තමයි මෙම වාක්‍ය රටාවන් වල ක්‍රියාපදයේ තිබෙන සුවිශේෂභාවය. මොකද්ද මේ ක්‍රියාපදවල තිබෙන සුවිශේෂභාවය? ක්‍රියාපදය intransitive ක්‍රියාපදයක්ද එහෙමත් නැත්නම් ක්‍රියාපදය transitive ක්‍රියාපදයක්ද යන කාරණය මත තමයි මේ තීරණය වන්නේ. transitive verbs සහ intransitive verbs කියන වචන දෙකේ සිංහල තේරුම පිළිබඳ අවධානය යොමු කළොත් ඔබට මේ තවත් පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් වේවි. transitive verbs කියලා කියන්නේ සකර්මක ක්‍රියාපද. intransitive verbs කියලා කියන්නේ අකර්මක ක්‍රියාපද. transitive verb එකක් යම්කිසි වාක්‍යයක තිබෙනවා නම් එම ක්‍රියාපදයට යටත් වෙන object එකක් එහෙමත් නැත්නම් direct object එකක් තිබෙනවා. intransitive verb එකක් තිබෙනවා නම් වාක්‍යයක එම ක්‍රියාවට යටත් වෙන object එකක් නැත්නම් එම ක්‍රියාපදයට යටත් වෙන කර්මයක් එහෙම නැත්නම් ඍජු object එකක් නැහැ. transitive verb එකට direct object එකක් තිබෙනවා. intransitive object එකට direct object එකක් නැහැ.
සකර්මක ක්‍රියාපදයට යටත් වෙන ඔබ්ජෙක්ට් එකක් තිබෙනවා. අකර්මක ක්‍රියාපදයට එම ක්‍රියාපදයට යටත් වෙන ඔබ්ජෙක්ට් එකක් නැහැ. තවදුරටත් පැහැදිලි කරනවා නම් සකර්මක ක්‍රියාපදයකට පසුව එම ක්‍රියාපදයට යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් තිබිය යුතුයි. ඔබට මේ ඉතාමත් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් දැන් මම ඔබට ඉදිරිපත් කරන උදාහරණ වාක්‍ය අධ්‍යයනය කිරීමෙන්. intransitive verbs එහෙමත් නැත්නම් අකර්මක ක්‍රියාපද තිබෙන්නේ සංඛ්‍යාත්මකව සුළු ප්‍රමාණයක්. එම නිසා ඔබට ඉතා පහසු කාරණයක් වන්නේ intransitive verbs මොනවද කියන එක හඳුනා ගැනීම. පළමුවෙන්ම අප transitive verbs සහිත උදාහරණ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමු. She helps me. මේ helps කියන ක්‍රියාපදය transitive. ඒ කියන්නේ helps කියන ක්‍රියාපදයට direct object එකක් ඕන වෙනවා. එම ක්‍රියාවට යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් තිබිය යුතුයි. He helps me. ඇය උදව් කරන්නේ මට. ඇය මට උදව් කරනවා. ඒ වගේම මෙවැනි වාක්‍ය අපට ඉතාමත්ම පහසුවෙන් passive voice ආකාරයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. I am helped by her. ඒ වගේම අප දෙවෙනි උදාහරණයට යමු. He yelled at me. yelled කියන්නේ බන වදිනවා, දෝෂාරෝපණය කරනවා. එතකොට එය transitive verb එකක්. එයට යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් තිබිය යුතුයි. එහෙමත් නැත්නම් direct object එකක් තිබිය යුතුයි. yelled at me. බනිනවා මට. ඒ වගේම මෙම වාක්‍ය passive voice ආකාරයට පහසුවෙන්ම හරවන්නට පුළුවන්. I was yelled at by him. ඒ වඩාත් නිවැරදි වන්නේ I got yelled at ලෙසයි. අපි දැන් බලමු තුන්වෙනි උදාහරණය. They trust us. ඔවුන් අපව විශ්වාස කරනවා. trust කියන ක්‍රියාපදය transitive verb එකක්. ඒට direct object එකක් තිබෙන්න ඕනේ. නැත්නම් එම ක්‍රියාවට යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් තිබෙන්න ඕනේ. trust us. We are trusted by them. අපව විශ්වාස කරනවා ඔවුන් විසින්. අප සාකච්ඡා කළ උදාහරණ තුනමයි නැවතත් මෙම තිරේ දිස්වන්නේ. She helps me. helps කියන ක්‍රියාපදය සකර්මක transitive. එම නිසා එය object එකක් මත යැපෙනවා. එහෙම නැති වුණොත් object එකක් නොමැතිව ඉන්න අදහස සම්පූර්ණ වන්නේ නැහැ. අපි දැන් මේ වාක්‍යයේ object එක ඉවත් කරමු. She helps. ඉන් සම්පූර්ණාර්ථයක් ලබා දෙන්නේ අදහසක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම he yelled at me. ඔහු මට බැන්න. අපි දැන් object එක ඉවත් කරමු. he yelled at. එම වාක්‍යයෙන් අදහසක් ලබා දෙන්නේ නැහැ. They trust us. ඔවුන් අපව විශ්වාස කරනවා. අපි object එක ඉවත් කරමු. They trust. ඔවුන් විශ්වාස කරනවා. ඔබට දැනෙනවා ඒ අදහස සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් intransitive verb සහිත වාක්‍යවල subject එක සහ verb එකෙන් පමණක් වුවත් පැහැදිලි අර්ථයක් සම්පූර්ණ අර්ථයක් ලබා දෙනවා. ඒ පිළිබඳවයි අප ඊළඟට සාකච්ඡා කරන්නේ. මෙහි තිබෙනවා උදාහරණ තුනක්. intransitive එහෙමත් නැත්නම් අකර්මක ක්‍රියාවන් සහිත. පළවෙනි උදාහරණය we walked. අපි ඇවිද්දා. walked කියන ක්‍රියාපදය අකර්මකයි. එම නිසා එයට direct object එකක් නැහැ. එම ක්‍රියාවට යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් නැහැ. අපි ඇවිද්දා. එම නිසා මෙම වාක්‍ය passive voice වාක්‍යයට හැරවීමට හැකියාවක් නැහැ. දෙවන උදාහරණය she cries. ඇය අඬනවා. cry කියන එකේ singular form එක. cries කියන ක්‍රියාපදයට direct object එකක් නැහැ. එයට යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් නැහැ. ඇය අඬනවා. තුන්වෙනි උදාහරණය he has gone. ඔහු ගිහිල්ලා. gone කියන්නේ go කියන ක්‍රියාපදයේ past participle අවස්ථාව. gone කියන ක්‍රියාපදයටත් direct object එකක් නැහැ. යටත් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් නැහැ. මෙම උදාහරණ තුනෙන් ඔබට පැහැදිලි වෙන්නට ඇති intransitive ක්‍රියාපදවල තිබෙන විශේෂත්වය. හොඳයි, මා දැන් සිතනවා intransitive ක්‍රියාපද සහිත මෙම උදාහරණ වාක්‍ය තුලින් ඔබ මෙම වාක්‍ය රටාවල තිබෙන ඉතාමත්ම සුවිශේෂ බවක් හඳුනා ගන්නට ඇති කියලා. එම සුවිශේෂත්වය තමයි intransitive ක්‍රියාපද සහිත වාක්‍යවලට object එකක් රහිතව වුවද සම්පූර්ණ අදහසක් ලබා දෙනවා. we walked. අපි ඇවිද්දා. subject එක සහ verb එක පමණයි. නමුත් ඉන් සම්පූර්ණ අදහසක් ලබා දෙනවා. she cries. subject එක සහ verb එක පමණයි. ඇය අඬනවා.
එයින් අපට සම්පූර්ණ අදහසක් ලබා දෙනවා. He has gone subject එක සහ verb එක පමණයි. එයින් අපට සම්පූර්ණ අදහසක් ලබා දෙනවා ඔහු ගිහිල්ලා. හොඳයි මා දැන් හිතනවා ඔබට intransitive ක්‍රියාපද තුනක් සහිත මෙම උදාහරණ වාක්‍ය තුලින් මෙම වාක්‍ය රටාවල තිබෙන ඉතාමත්ම සුවිශේෂ බවක් හඳුනා ගන්නට ඇති කියලා. intransitive ක්‍රියාපද සහිත වාක්‍යවල තිබෙන සුවිශේෂ බව තමයි එය. හොඳයි අපි දැන් මෙම උදාහරණ වාක්‍ය තුනට object එකක් එකතු කර තිබෙනවා. We walked along the beach. අපි වෙරළ දිගේ ඇවිද්දා. දැන් මෙම වාක්‍යවල subject එකක්, verb එකක් සහ object එකක් තිබෙනවා. ඔබ සිතනවා ඇති දැන් මෙම වාක්‍ය අප පළවෙනි පාඩමෙන් සාකච්ඡා කළ පරිදි subject එක වාක්‍ය අගට රැගෙන ගොස් object එක වාක්‍ය මුලට රැගෙන ගොස් passive voice ආකාරයට හැරවිය හැකි බව. නමුත් අපට එසේ කරන්නට හැකියාවක් නැහැ. එලෙස වාක්‍යයක් නිර්මාණය කළත් එයින් අදහසක් ගම්‍ය වන්නේ නැහැ. ඔබ උත්සාහ කර බලන්න. දෙවන උදාහරණය she cries for the moon. ඇය හඳ ඉල්ලලා අඬනවා. මෙම වාක්‍යයේ subject verb object තිබෙනවා. නමුත් අපට object එක වාක්‍යයේ මුලට රැගෙන ගොස් subject එක වාක්‍යය අගට රැගෙන ගොස් වාක්‍යයක් නිර්මාණය කරන්නට හැකියාවක් නැහැ. එසේ වාක්‍යයක් නිර්මාණය කළත් ඒන අදහසක් ගම්‍ය වන්නේ නැහැ. තුන්වන උදාහරණය දෙස බලමු. He has gone to the class. subject එක verb එක සහ object එක තිබෙනවා. මෙම වාක්‍යයේ object එක වාක්‍යයේ මුලට රැගෙන ගොස් subject එක වාක්‍යය අගට රැගෙන ගොස් passive voice වාක්‍යයක් නිර්මාණය කරන්නට හැකියාවක් නැහැ. එසේ නිර්මාණය කළත් ඒන අදහසක් ගම්‍ය වන්නේ නැහැ. cough, laugh, run, go, sit, sleep, wake, swim. intransitive ක්‍රියාපදවල ස්වභාවය තවදුරටත් අවබෝධ කර ගැනීමට අපි උදාහරණ කිහිපයක් දෙසට අවධානය යොමු කරමු. cough, coughed, coughed, cough, කහිනවා. she coughs, coughs loudly at the class. ඇය හයියෙන් කහිනවා පන්තියේදී. laugh, laughed, laughed. he laughed. ඔහු hina වුණා. he laughed at himself. ඔහුටම hina වුණා. run, ran, run. they ran on දිව්වා. they ran along the main road. ඔවුන් ප්‍රධාන පාර දිගේ දිව්වා. sit, sat, sat. students sat. sit, sat, sat. students sat. සිසුන් වාඩි වුණා. students sat under the mango tree. සිසුන් වාඩි වුණා අබ ගහ යට. sleep, slept, slept. he slept. ඔහු නිදාගත්තා. he slept 9 hours. ඔහු නිදාගත්තා පැය 9ක්. swim, swam, swam. he swam. ඔහු පිහිනුවා. he swam across the Kalani river. ඔහු කැලණි ගඟ හරහා පිහිනුවා. මේ දක්වා මෙම පාඩමෙන් අපි සාකච්ඡා කළේ passive voice පාඩමට අදාළව එක් විෂය කාරණාවක්. සමහර වාක්‍ය තිබෙනවා subject එකක් තිබෙනවා verb එකක් තිබෙනවා object එකක් තිබෙනවා. එම වාක්‍ය අපිට passive voice ආකාරයෙන් ප්‍රකාශ කරන්නට බෑ. ඒවට හේතුව තමයි එම වාක්‍යවල තියෙන ක්‍රියාපදය අකර්මක වීම. අවසාන වශයෙන් මම ඔබට විශේෂ වචන දෙකක් උදාහරණයක් හැටියට ගෙනෙනවා. say සහ tell. say සහ tell කියන වචන දෙකේම තේරුම කියනවා. නමුත් say කියන වචනය intransitive, tell කියන වචනය transitive. say කියන වචනය අකර්මකයි, tell කියන වචනය සකර්මකයි. අපි මෙම උදාහරණය බලමු. The president says that curfew will be called off tomorrow. tell කියන වචනයට ලබා දී ඇති උදාහරණය. My father told me to buy a Sunday newspaper. say, tell, speak, talk කියන සමාන තේරුමක් ඇති ව්‍යාකූල වචන පිළිබඳව අප විසින් කරනු ලැබූ වීඩියෝවක් අපගේ YouTube නාලිකාවේ තිබෙනවා. ඒ නරඹා මේ පිළිබඳව ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. මම අපේක්ෂා කරනවා මෙම පාඩම හරහා ඔබ මෙම විෂය කාරණාව හොඳින් අවබෝධ කරගන්නට ඇති කියලා. තවත් කුඩා ඒකක කීපයක් තිබෙනවා passive voice පාඩමට අදාළ. ඉදිරියේදී අප එම පාඩම් සමග හමු වෙමු. අපගේ පාඩම් වලට අදාළව යම් කිසි දෙයක් තිබේ නම් පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපව subscribe කරන්න.